නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමට මේ මොහොතේදීම නිවන අත්විඳීමට වෙරදරන්නා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්තුනි ලෝතර මාමෑණී සම්මා සම්බුදු අනන්ත බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරනු ලැබුවා වූ ඒකායන මාර්ගයේ හෙවත් සතර සතිපට්ඨානයට බැසගත්තා වූ මේ පින්තුන් මේ මොහොතේ තමන් වෙනුවෙන් විශ්වයේ විසින් සූදානම් කර තිබෙනා වූ මේ ධර්මානුශාසනාවක් සඳහා තමා තුලින් තමා බැලීමට නැත්නම් තමා තුලින් තමා අත්දැකීමට තමා තුල හටගත්තා වූ කුසල් හරහා තමයි මේ තමා ඉන්නා වූ ඉරියව් හොයාගෙන ධර්මතාවය මේ මොහොතේ තමන් වෙතට එන්නේ. ඒ සඳහා සම්මත වශයෙන් නම් දිනේ ලැබලා තින්නේ වර්ෂ 2017 සැප්තැම්බර් මාසෙ 3 වෙනිදා වේලා උදෑසන 5 පහ වෙලා තියෙනවා. මේ අග්ගොන ප්‍රදේශයේ මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන්නා වූ ආරණ්‍ය සේනාසන කුටියේ තිබෙනා වූ ඔරලෝසුවට අනුව මෙන්න මේ ලෝකය කියන්නේ නම් මානසිකාරයක්. ඒක තමයි මේ අපි වචනයක් අදි වචනයක් කියලා කියන්නේ මනෝ පුබ්බංග මාදම්. මනෝ සෙට්ටා මනේ මනුම මනසාචේ පදුට්ටි. ඔන්න හතරවෙනි ගණ පිළිඳුන ඕන එකක් දාගන්න. මේ ආම්දුරන්ට හතරවෙනි ගම් මතක නෑ මේකේ. මෙන්න මේ තුනක් තියෙනවා. මෙහෙම ગાථා දෙකක් තියෙනවා. මේ ධම්මපදයේ පළවෙනි සහ දෙවෙනි ગાථා දෙක. මේක නොදන්න කෙනෙකුට මේ බණ ඇහෙන්න විදියකුත් නෑ. මොකද මේ බණ ඇහෙන බෞද්ධ කියන අබෞද්ධ කියන කවුරුත් මේ ධම්මපදයේ මේ ગાථාවල් දෙක නම් දන්නේ. මනෝ පුබ්බංග බාධා. මොකද මේ මනස විසින් හදලා දෙන්නා වූ පුබ්බංගයක් තමයි මේ තියෙන්නේ. නිර්මාණය කළ දෙන දෙයක්. පැනවිල්ලක් මේ තියෙන්නේ. අන්න පින්නදුනි මෙන්න මේ පනවන ආකාරයේ බුදු පියාණන් වහන්සේ ඊටමත් සරලව සතර සතිපට්ඨානයත් මේ විශ්වයේ තිබෙනා වූ සියලු ධර්මතාවත් එක වචනයකට කොට කරලා තිනවා මනෝ පුබ්බංග මා ධම්මා කියන. මනෝ පුබ්බංග මා ධම්මා. අන්නේ මනෝ පුබ්බංග මා ධම්මේ දකින්න නම් මෙන්න මේ පින්නදුන් මෙන්න මේ කළ යුතු කාර්යය කළ යුත්තේ. එනම් මේක කල්පනා කරන්න බැරි බවත් මේවට මේ පිනුන් දන්නවා. කල්පනා කරන්න මේක කරන්න ගියායට මේ බණ ඇහෙන්නේ නැහැයි කියලාත් මේ මොහොතේ දන්න. මේ මොහොතේ බණ ඇහෙනවා නම් බණ ඇහෙන්නේ කල්පනාවකින් තොරව මේක පරීක්ෂා කිරීම සඳහා මේ භාවනාවට බැසගෙන එක්කෝ පරයන්ක භාවනාවක් එක්කෝ සක්මන් භාවනාවක් එහෙම නැත්නම් මෙන්න මේ භාවනා දෙක යම් කිසි ප්‍රමාණයකට දියුණු කරනවා. මේක කියන අදහස් වෙන්නේ නැහැ පිනුදුනි. දවසේ පැය 4-5ක් එකපාරටම සක්මනක් කරන්න ඕන. නැත්නම් පරයන්ක කරන්න ඕන. උදේට එකක් කරන්න ඕන. දවල්ට එකක් කරන්න ඕන. හවසට එකක් කරන්න ඕන. රැයට එකක් කරන්න ඕන. වැඩට යන එක නවත්තන්න ඕන. නිවාඩු දාන්න ඕන. ගෙදර වෙන එක නවත්තන්න ඕන. කෑම කන එක නවත්තන්න ඕන. වැසිකිලි යන එක නවත්තන්න ඕන. නාන එක නවත්තන්න ඕන. රෙදි හොදන එක කල් දාන්න ඕන කියලා. එහෙම එකක්වත් නැහැ පින්නතුනි. ඒ සියලු වැඩ එහෙම කෙරෙන දෙන්න. මොකද මේ පින්නතුන් දන්නවා මේ බණ ඇන්නේ ගිහි ගෙදර ඉන්නව පින්නතුන්ට ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වෙන්න. ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වෙන්න නම් ඒ සඳහා ඇහෙන්නා වූ ධර්මදේශනා 68ක් මේ පින්නතුන්ට ඇහිලා තිනවා. මේ 69 වෙනි අවස්ථාව. 69 වෙනි අවස්ථාවයි 69 වෙනි අවස්ථාව වෙනකොට මේ පින්නතුන් මේ 69 මහලා තියෙන්න ඕනේ එකක් දෙකක් ශ්‍රවණය වෙලා ඒකේ තිබෙන්නා වූ මේ එකම වැදගත්ම කරුණු පණිවිඩය Tamanට ගියා නම් මොකද්ද ඒ පණිවිඩය? මේ ධර්මය නම් නැවත නැවත මගේ තුලින් සෙවිය යුතුයි. ධර්මයේ නැවත නැවත මගේ සුලින් සොයන්නම්. තව තව පොත්පත් කියවලා හරියන්නේ නැහැ. තව තව හාමුදුරුවෝ හොයන්න ගිහලා හරියන්නේ නැහැ. තව තව භාවනා මධ්‍යස්ථාන හොයන්න ගිහලා හරියන්නේ නැහැ. තව තව ආරණ්‍ය සේනාසන හොයන්න ගිහලා හරියන්නේ නැහැ. තව තව පන්සල් හොයන්න ගිහලා හරියන්නේ නැහැ. තව තව මොකද කරන්න මා තුලින්ම මේක නැවත නැවත ප්‍රශ්න කරන්න. මා තුලින්ම නැවත නැවත ප්‍රශ්න කරන්න ඕන. මා තුලින් නැවත නැවත ප්‍රශ්න කරන එක තමයි මොකද්ද? මේ මනෝපුබ්බංග මා ධම්මය මගෙන්ම ප්‍රශ්න කරනවා. මොකද මමම
මනෝම දානවා මමම චේතනාවක් එහෙම නැත්නම් මමම මෙනෙහි කිරීමක් කරනවා. කාගෙන්ද මෙනෙහි කරන්නේ? මගෙන්මයි මෙනෙහි කරන්නේ. මම මගෙන් මෙනෙහි කරනවා. අන්න ඒක තමයි පින්නුනේ විදර්ශනාව කියලා බුදු පියාණන් වහන්සේ අපිට තනි වචනයක් දීලා තියෙනවා. එහෙම නැත්නම් ඒකට මේ පින්නුතුන මේ විදිහට දන්නවා. තව සරල වචනයක් ඇවිල්ලා තිනවා. ඒක බුදු පියාණන් වහන්සේත් පාවිච්චි කරනවා. හැබැයි ඊට වඩා මෙන්න මේ අවදවස්වල ඇසෙන්නා වූ මේ බණක් කරා දැන් අවුරුදු දෙකක් තිස්සේ ඇහෙන්නා වූ බණක් කරා කියන වචනයක් තියෙනවා විශ්වය තුල. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය? යෝනිසෝ මනසිකාරය එනම් සිදුවිය යුතු යෝනිසෝ මනසිකාරය තමයි පින්නද මොකද්ද? මෙන්න මේ බණ මෙනෙහි වෙන එක. බණ මෙනෙහි වෙනකොට මොනවද මෙනෙහි වෙන්නේ කියන එක තමයි Tamanට දැනගත හැක්කේ. මොනවද මෙනෙහි වෙන්නේ කියලා දැනගන්න නම් මෙනෙහි වෙන බව දැනගෙන ඉන්න. අන්න මෙනෙහි වෙනවා, මෙනෙහි වෙන බව දැනගෙන ඉන්නවා. අන්න එතන තිබෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒකට තමයි කියන්නේ සතර සතිපට්ඨාන. එහෙනම් මේ පින්නතුන් මේ බැසගත්තා වූ සතර සතිපට්ඨානේ පටිපට්ඨාන හතරක් එකට වැඩෙනවා. ඒ සඳහා තමන් අවධානය යොමු කර ඉන්නවා යෝනිසෝ මනසිකාරයට. ඒ යෝනිසෝ මනසිකාරය අවධානය යොමු කරන්න මේ පින්නතුන් බැසගත්තේ කායානුපස්සනාවට. මෙන්න මේ බුද්ධ දේශනාවට මේක අනුගත වන ආකාරය මිසක් පින්නතුනි මේක ඊට වඩා යමක් නැහැ. මේක විස්තර කතනයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් ඒ විස්තර කතනේ නෙමෙයි වැදගත් වන්නේ. මොකද්ද ඒ විස්තර කතනේ තුල සිද්ධවන්නේ? ඒ විස්තර කතනේ තුල සිද්ධවන්නේ කායානුපස්සනාව. කයෙහි කයක් පරීක්ෂා කිරීම. කයෙහි කයක් පරීක්ෂා කිරීම. එහෙනම් මේ මොහොතේ මොකද්ද මට ප්‍රකටවන්නේ? ප්‍රකටවන දේ පරීක්ෂාවෙන් ඉන්න එකයි වෙන්නේ. ප්‍රකටවන්නේ මොකද්ද කියලා පරීක්ෂාවෙන් ඉන්න එක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙම නැත්නම් ඒකට කායනුපස්සනාවේ තිබෙනා වචන දෙක සතර සතිපට්ඨානෙම තිබෙනා වචන දෙක තමයි සිහියෙන් නුවණින් සිටීම. සතියෙන් සම්පජන්යෙන් සිටීම. මොකක් සඳහාද? අරමුණක් තියෙනවා. අරමුණ තමයි කෙලෙස් තවන වැරැත්. කෙලෙස් කියලා කිව්වේ දැන් පංච නීවරණයි මේ පිළිබඳව දන්නවා. එහෙම නැත්නම් රාග ද්වේෂ දෙකයි කෙලෙස් කියලා කිව්වේ. තනි වචනයකට කොටු කරගත්තා අපි කෙලෙස් කියලා. එහෙනම් කෙලෙස් තවන වැරැතු කියන පින්නදුනි මොකද්ද කෙලෙසයක් කියන්නේ කියලාත් දැන් මේ පින්නදුන් තමන්ගේ අත්දැකීම් දන්නවා. කෙලෙසයක් කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකට වෙන වචනය. මොකක් හරි වචනයක් ප්‍රකට වුණා නම් දැන් මේ පින්නතුනි සක්මනේ නම් මේ පින්නතුන්ට ප්‍රකට වුණා නම් දකුණ කියන වචනය අන්න ඒක තමයි කෙලෙසය. ඒක තමයි තණ්හාව. ඒක තමයි අවිද්‍යාව. ඒක තමයි ආශ්‍රවයන්. ඒක තමයි නීවරණය. ඕන නමක් දාගන්න. ඒකට තමයි මම කියලා කියන්නේ. ඒකට තමයි මගේ කියලා කියන්නේ. ඒක තමයි මගේ ආත්මය. අන්නේ නම් ඒ චිත්තක්ෂණයේදී දකුණ කිව්වේ මමයි. හැබැයි පින්නතුනි දකුණ කියන වචනය ප්‍රකට වෙනකන් මම දැනගෙන හිටියේ නෑ කියන එක දැන් මෙන්න මේ වචනය ප්‍රකට වෙච්ච වෙලාවේ හරියටම අල්ලගත්තා නම් ආරම්භය අන්න එක්කෙනා දන්නවා දැන් දකුණ කියන වචනය පටන් ගන්න කලින් නම් දකුණ කියන වචනේ තමයි ඊළඟට එන්නේ. මීළඟට මගේ තිබෙන්නේ දකුණ තමයි කියන එක මේ ලෝකෙ මොනම කෙනෙකුටත් දැනගෙන හිටියේ නෑ කියන එක බුදු කෙනෙකුටත් ඒක දැනගන්න බැරි වුණා කියන එක ප්‍රකට වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ දැනගත්තේ කියන එක දැන් මේ පින්නතුන් තමන්ගේ අත්දැකීමෙන් දන්නේ. මගේ අත්දැකීමම දන්නවා දකුණ කියන වචනේ කියවෙන්න කලින් නම් දකුණ කියලා තමයි කියවෙන්නේ. වම නෙමෙයි කියවෙන්නේ. දැන් සද්දේ නෙමෙයි කියවෙන්නේ. දැන් මම දැනගන්නේ රූපයක් නෙමෙයි. මම දැනගන්නේ දකුණ කියලා කියන්න නම් මේ ලෝකේ මොනම කෙනෙකුටවත් ඒ මොහොතට පෙර බෑපිනු. එහෙනම් දකුණ කියලා කියවෙනකොටත් දැන් දන්නවා දකුණ කියලා කියවෙච්ච එක දැන් අවසන් වෙලා තින්නේ. දැන් එහෙනම් Taman දැනගත්තේ මොකද්ද? දකුණ කියලාද කියවෙච්ච බවද දැනගත්තා. දකුණ කියලාද කියවෙච්ච බව දැනගත්තේ. කියවෙච්ච බවයි දැනගත්තා. එහෙනම් මේ වචනයක් ප්‍රකට වෙච්ච බව දැනගත්තා. මොකද්ද ප්‍රකට වෙලා තියෙන්නේ? වචනෙකුයි ප්‍රකට වෙලා තියෙන කියලා දැන් ආයි පාරක් දැනගත්තා. වචනෙකුයි කියලා දැනගන්නවා පිනදුනි. වචනය කියන එක තුල ඒක සද්දයක්ද, ඒක දකුණද, ඒක වමද, ඒක රූපයක්ද කියලා දැනගන්න පුළුවන් කමක් තියනවාද? වචනයක් බව දැනගත්තා නම් පිනදුනි වචනයක් බව දැනගත් වෙලාවේදී ඒකේ පාට රතුද, ඒකේ පාට කොළද, ඒකේ පාට සුදුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ නෑ නේද කියලා දැන් මේ පින්නදුන් දැනගන්න බලන්න. මේ පින්නදුන් එකපාරට මේ තමන් ඉස්සරහා තිබෙනා වූ බිත්තිය දැක්කනම් පින්නදුනි
බිත්තියක් දකින්නවා කියලා කියනවාද එහෙම නැත්නම් දැක්කීමක් තියනවාද කියලාද කියන්න වෙන්නේ එහෙම නැත්නම් ඒක රතු පාටයි කියලාද කියන්නේ මම දකින්නේ රතු පාටක් මම දකින්නේ බිත්තියක් මම දකින්නේ ගහක් මම දකින්නේ ගෙයක් මම දකින්නේ කුරුල්ලෙක් කොහොමද කියන්නේ මොකද්ද Tamanට දැනගන්න පුළුවන් වෙන්නේ කියලා දැන් සරලව Tamanගේ මේ දකුණ අත්විඳපු අවබෝධය නැත්නම් ආස්වාසය කියන වචනය අත්විඳපු අවබෝධය එහෙම නැත්නම් වේදනාවක් කියලා වචනය අත්විඳි Tamanගේම අවබෝධය පිණිසුයි දැන් දාලා බලන්න ඕනෑම එකකට හැබැයි කල්පනා කළා නෙමෙයි මේ තමා ඉස්සරහා තිබෙනා වූ ඕනෑම එකක් දැන් බලන්න මොකද්ද Tamanට එන්නේ. ඒකෝட ඇහැකින් එනවද මේක කනෙන් එනවද නහයෙන් එනවද කියලා දැනගන්න පුළුවන්ද කියලා බලන්න පිණිස දැන් එතන. මේ අය කියනවා ඇහැට තමයි මම මේ මල දැක්කේ කියලා. අන්න Tamanගේ පරණ මේ අහගත්තා වූ කායෙන් හරි තිබෙන්නා වූ කුණු හරපයක් දැන් ඉස්සරහට අරගෙන මේ ඇහැට තමයි මම දැක්කේ ඇහෙන් තමයි දකින්නේ කියනා වූ මෙන්න මේ ආගේ තියෙනවා මිත්‍යා දිට්ඨියක් පිණුදුනි මෙන්න මේවට තමයි මේ දිට්ඨි කියලා කියන්නේ. ඔන්න ඔය දිට්ඨිය නැතුව දැන් බලන්න මේ තමන් බලනවාද නැද්ද කියලා එහෙම නැත්නම් දැන ගැනීමද තියෙන්නේ බැලීමද තියෙන්නේ කියලා තමන්ට දැන් තේරෙනවා. එහෙනම් එකපාරටම මල පේන්න පුළුවන්ද නැත්නම් ගහ පේන්න පුළුවන්ද නැත්නම් මලයි ගහයි ඒ ප්‍රදේශයේ තිබෙනා වූ තාප්ප ටිකයි අනෙකුත් ගසුයි ඒ අවරි තිබෙනා වූ සියල්ලමද තමන්ට තේරෙන්නේ. ඒ තේරිච්ච එකෙන් එකක් තෝරලා ගන්න නම් ඒ ඔක්කොම ටික නොබල එකක් තෝරලා ගන්න පුළුවන්ද කියලා දැන් බලන්න පින්නතුනි. අන්න මේකට කියනවා පින්නතුනි කූඹි ප්‍රඥාව කියලා. කූඹි ප්‍රඥාව කූඹියගේ තරම් තිබෙනා වූ පුංචි ප්‍රඥාව. කූඹිය ඇවිල්ලා මේ පොළොවේ තිබෙනා වූ මේ විවිධාකාර කුණු ගොඩාසේ මේ සීනි කැටේ තෝරලා සීනි කැටේ බේරලා සීනි කැටේ පැත්තකට අරගෙන ඒක ඇදගෙන යන ආකාරයේ එතන තිබෙනා වූ කුණු ටික පැත්තකින් තියලා අන්න කූඹි මොලි. හැබැයි කූඹියා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නෑ මේ අය දන්නේ. කූඹියා ඉස්කෝලේ ගිහිල්ලත් නෑ මේ අය දන්නේ. කූඹියාට ගුරුවරයෙකුත් නෑ ගුරුවරයෙකුත් නෑ මේවා කියලා දෙන්න. කූඹියාට අම්මා තාත්තා කෙනෙකුත් හිටියේ නෑ මේක කියලා දෙන්න. හැබැයි කූඹියාට මේ සීනි කැටේ නැත්නම් බත් ඇටේ ඇදගෙන යන්න නම් පුළුවන්කම තිබිලා තියෙනවා. අන්න ඒකයි පින්නතුනි තමා තුලින් තමා දැක්කයි කියලා කියන්නේ. ඔන්න ඕකටයි මේ අයගේ මේ හරක් මොලේ පැත්තකින් තියන්න, ඌරු මොලේ, බූරු මොලේ පැත්තකින් තියන්න, අලි මොලේ පැත්තකින් තියන්න, සිංහ මොලේ පැත්තකින් තියන්න. මොකද්ද මේ මානය, අදිමානය, අවමානය මෙන්න මේ තමන්ගේ මම කියන මානය පැත්තකින් තියන්න බෑ. මානය කියන්නේ බෙදුනේ මම කියන එකට. එහෙනම් මෙන්න මේ මානය පැත්තකින් තියන්නම් කළ යුතු කාර්ය මොකද්ද? මානය පැත්තකින් තියන්න බෑ නිකන්. කළ යුතු කාර්ය තමයි බිනුදුනි භාවනා කරන. ඔන්න භාවනාවට එතකොට පැය ගණන් වෙන් කරගන්න ඕනේ නැහැ. මේ පින්දුන් දවසට විනාඩි 15ක් තමන්ගේ මේ රාත්‍රී නිින්දෙන් අඩු කොල්ලයි සක්මන පටන් ගත්තේ. දැන් වෙනකොට නම් මේ බණ ඇහෙනවනම් මේ පින්දුන්ට හැබැයි මේ විනාඩි 15 විනාඩි 30ක් නෙමෙයි විනාඩි 45ක් නෙමෙයි පැයක් නෙමෙයි සමහරට අයට දවසට පැය 3-4කට වැඩි වෙලා ඇති. හැබැයි එක්කෙනෙක්වත් කරපු රස්සාව නතර කරලා නැතුව ඇති. ගේ අතු ගාන එක නතර කරලා නැතුව ඇති. කෑම උයන එක නතර කරලා නැතුව ඇති. ගේ මිදුල අතු ගාන එක, පොල් ගාන එක, ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරන එක, රෙදි හොදන එක, රස්සාවට යන එක, මගුල් ගෙදර යන එක, දාන ගෙදර යන එක, පිරිත් ගෙදර යන එක, මරණාධාර සමිතියට යන එක, පන්සලට යන එක, පන්සලේ දාන දෙන එක, මේ දවස්වල නම් වස්පින්කම් වලට යන එක. ඒවා හැබැයි සමහර අයගෙන් නතරලා ඇති. මේකට බැසගත්තා නම් සමහර අයගේ තාම නතරලා නැතුව ඇති. හැබැයි එකක්වත් නතර උනේ නැතුණාට වස්පින්කමේ ඉඳලා එතන අය වස් කියා ගන්නකොට තමන්ට වස් කියාගෙන අය අපාය යන දඟලනකොට තමන්ගේ වස් තමන් නිදහස් කරගෙන වස් වලින් බේරිලා තමන්ට වස් වදින්න නැතුව ඒ වෙලාවේදී ප්‍රකට වෙන අරමුණ දැනගෙන මේ ඇයට ඉන්න පුළුවන් වෙලා තිබින්න. බලන්න මේක තමන්ගේ කරන්නා වූ කිසි දෙයක් අඩු නොකර හැබැයි දවසේ සක්මන් කරන වෙලාව වැඩි වෙලා තියෙනවා. එහෙනම් මල් පූජා කරනවා නම් පන්සලේ ගිහිල්ලා මල් වට්ටිය අරගෙන යනකොටත් තමන් ඉන්නේ මල් වට්ටියත් එක්ක නෙමෙයි තමන් ඉන්නේ සක්මන. තමන්ට ප්‍රකට වෙනවා මෙන්න මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ විතරාගයි කියලා. මීට පෙර නම් කවදාවත් පන්සලේ ගිහිල්ලා මේ සියලු චෛත්‍ය වටේ කරගුණාට මේ සියලු චෛත්‍ය සුද්ධ කරාට
හේදුවට තින්ත ගෑවට කරන දේවල් සියල්ල කරලා ඇති. හැබැයි පින්නතුනි බුදුහාමුදුරුවෝ විතරාගයි කියලා නම් ඔය එක වෙලාවකවත් Tamanට ප්‍රකට වීමක් තිබුණා නැතුව. හැබැයි දැන් මෙන්න මේ විනාඩි 2ක් 3ක් දවසට සක්මන් කරන්න පටන් ගත්තා නම් විනාඩි 2ක් 3ක් දවසට මේ පරයන්ග භාවනාවේ මේ ආනාපාන සති සමාධි සූත්‍රය හරහා මේ ප්‍රකට වෙන අනුනුපාත තියෙනවා කියලා ඒක ප්‍රමාණවත් තරම් යෝනිසෝ මනසිකාරය දාලා ඒක නැවත නැවත පරීක්ෂා කරා නම් මේ වුණට තමන්ගේ තිබෙනා වූ මෙන්න මේ ආකල්පමය වෙනස තමන්ට දැනෙනවා ඇතිතුනි. අන්නේ ආකල්පමය වෙනස තමන්ට දැනෙනවා නම් පින්නතුනි ඔන්න ඕකට කියනවා සෝතාපට්ටි අංග කියලා. සෝතාපට්ටි අංග මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගයේ තුල කියලා ඒ අනුව මේ පින්නදුන්ට ඒ වෙලාවේදී ප්‍රකට වීමක් තියෙනවා. අන්න එහෙනම් මේ මොහොතේ මොකද්ද ප්‍රකට වෙලා තියෙන්නේ? මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුලයි. එහෙනම් මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුලයි නම් මොකද්ද මේ කියන්නා වූ පණිවිඩය? මම ඉන්නේ මා තුලයි. මම ඉන්නේ මා තුල නම් මම තමයි මගේ කල්යාණ මිත්‍රයාගෙන මෙන්න පළවෙනි සෝතාපට්ටි මාර්ගය මගේ ළඟ මේ මොහොතේ සම්පූර්ණ. මේක මේ 100% සම්පූර්ණයි කියන එක නෙමෙයි පින්නදුනි. මම රහත් වෙලා කියන එක නෙමෙයි. හැබැයි මේ මොහොතේදී මම රහත් වෙලා මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගය තුල මම දන්නවා. එහෙනම් සෝතාපට්ටි අංගයක් මගේ වැඩිලා තියෙනවා. ඒ වැඩිලා තිබෙනා සෝතාපට්ටි අංග තුල මම විතරාගයි විත ද්වේෂයි විත මොහයි මේ මොහොත මම දන්නවා. එහෙනම් මගේ සීලය ආර්යකාන්ත සීලය බවට මට සහතිකයක් මේ මොහොතේ තියෙනවා. අන්න එහෙනම් සෝතාපට්ටි මාර්ගය තුල මම ඉන්නේ කල්යාණ මිත්‍රයෙක් එක්කයි. කවුද කල්යාණ මිත්‍රයා? මමයි කල්යාණ මිත්‍රයා. කාගේ කල්යාණ මිත්‍රයාද? මගේ කල්යාණ මිත්‍රයා. අන්න එහෙනම් පිළිදුනි අන්න මමයාගේ අර හරක් මොලෙයයි අලි මොලෙයයි සිංහ මොලෙයයි පැත්තකට ගියා. මේ කූඹි ප්‍රඥාවට ආවුණා. මොකක්ද ආවුනේ? මම මේ සංසාරයෙන් ඈතර වීමට මේ ලෝකයේ ඕනෑම පිරිසක් එක මට ඉන්න පුළුවන්. මල ගෙදර ඉන්න පුළුවන්. අඬන වෙලාවේදී පිරිස පොලේ හැපි හැපි මගුල් ගෙදර ඉන්න පුළුවන්. මේ විවිධාකාර වූ සින්දු සංගීත පාටි අරමය යන ඇටි මේ අරක්කු බෝතල් මේ විස්කි බෝතල් එහෙට මෙහෙට යනවා. මේ කෑම තියෙනවා විවිධාකාරයෙන්. හැබැයි ඒ ඔක්කොම තියද්දී මට ඉන්න පුළුවන් මා තුල මට මොනම ගැටලුවක්වත් නැහැ. මගේ පිටින් එහාට නොගිහින් මා තුල රැඳිලා මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ සෝතාපට්ටි අංග මා තුල තියෙන බව මට මේ මොහොතේ දැනගන්න පුළුවන් වෙන්න ඕන. එහෙමනම් මම විතරාගයි විත ද්වේෂයි විත මොහයි අන්න මම ඉන්නේ මා තුලයි. මේ මොහොත තමයි පිනුදුනි සද්ධර්මය. අන්න දෙවනි අංගයේ තියෙනවා සෝතාපට්ටි මාර්ගයේ මොකද්ද? සද්ධර්මය. සද්ධර්මේ නම් මේ මොහොත තුල තිබෙන්නේ මේ රාග ද්වේෂ මොහ නැති චිත්තක්ෂණයක් බව දැන ගැනීම පමණයි පිනුමද ප්‍රකට වීමක් තියෙනවා. ප්‍රකට වූ බව දැනගත්තා. ඒක තමයි සතිය කියලා කියන්නේ. එහෙනම් අසතිය කියන්නේ මේ පිනුම් දන්නවා ප්‍රකට වීමයි. ප්‍රකට වෙන නිසා ප්‍රකට වෙච්ච බව දැනගත් හැටිය සතියට ගියා. එහෙනම් ආවේ අප්‍රකට තැනින් එහෙනම් හිතියේ සතිය තුලයි. ප්‍රකට වීම කියන්නේ අසතිය එහෙම නැත්නම් නීවරණයයි. එහෙනම් නිවන තුල ඉඳලා නීවරණය පහු කරගෙන නැවත මේ පුණුතුන් යන්නේ කොහෙටද? නැවත යන්නේ නිවනටයි. ඔන්න පින්නතුනි එහෙනම් මේ පෘථග්ජන ලෝකයේ මේ සියලු දෙනා තිරිසන් සතා ඇතුළුවම ඉන්නේ කොහෙද පින්නතුනි? නිවන තුලයි ඉන්නේ. එහෙනම් මේ නිවන වළක්වන්නේ කොහෙන්ද? මේ නිවන වළක්වන්නේ මෙන්න මේ රූපය ප්‍රකටවන්නා වූ අරමුණ. එහෙම නැත්නම් මේ වචනය මේ සංඥාව පංච උපාදානස්කන්ධය අවිද්‍යාව තණ්හාව කෙලෙසය ඕනම වචනයක් දාලා දැන් බලා ගන්න මොන වචනේ දැම්මත් මොකද්ද වෙලා තියෙන්නේ? තමන්ව සතියෙන් අසතියට ගිහිල්ලා හැබැයි නතර වෙන්නේ කොතනද පින්නතුනි? නතර වෙන්නේ ආපහු සතියමයි. එහෙනම් සතියෙන් සතියටපත් වෙන දැන් තමයි පින්නතුනි නීවරණය කියලා කියන්නේ. එහෙනම් සතියෙන් සතියටපත් කරන්නේ නීවරණය නම් නීවරණයකට නතර වෙලා ඉන්න බෑයි නේද කියන අවබෝධය දැන් මේ පින්නතුන්ට තමා තුලින් තියනවා නේද කියලා බලන්න. වෙන කවුරුවත් දැන් කියන එකක්ද මේක? නෑ. දකුණ ප්‍රකට වුණා. ප්‍රකට වෙනකොට දකුණක් තිබෙන බවම දැනගත්තෙත් නෑ. ප්‍රකට වෙන්නේ දකුණක් බව දැනගත්තෙත් නෑ. ප්‍රකට වෙන්නේ වචනයක් බව දැනගත්තෙත් නෑ. ප්‍රකට වෙන්නේ රූපයක් බව දැනගත්තෙත් නෑ. ප්‍රකට වෙන්නේ ගෙම්බෙක් බව දැනගත්තෙත් නෑ. ප්‍රකට වෙන්නේ ගයක් බව දැනගත්තෙත් නෑ.
හැබැයි දැන් ඒ වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් නැවත වරක් මම ඉන්නේ කොහෙද? ප්‍රකට වීමක් නැතිත. එහෙනම් දැන් ඔන්න මම දැනගන්න මොකද්ද? ප්‍රකට වීමක් දැන් මට නැහැයි කියලා. තවත් මොකද්ද විනෝදුනි? තවත් ප්‍රකට වීම. ප්‍රකට වීමක් නැහැයි කියලා දැනගත්තා නම් ඒකත් නීවරණයක්. එහෙනම් එතනක් තියෙන්නේ ප්‍රකට වීමක්. අන්න ඔය විදියට මේ පිනුදුන්ගේ භාවනාව වර්ධනය වෙච්ච නිසා දැන් වන විට මේ පිනුදුන්ට මේ වම කියන එක ප්‍රකට වෙන එක යම්කිසි ප්‍රමාණයකට සංසිඳිලා අඩු වෙලා තියෙනවා. දකුණ ප්‍රකට වීම අඩු වෙලා තියෙනවා. සමහර අයගේ 100%ක් දකුණ ප්‍රකට වීම අඩු වෙලා ඇති. දකුණ ප්‍රකට වෙන්නේ නැතුව ඇති. ඒ වෙනුවට ප්‍රකට වෙන්නේ නැති දැන් මට දකුණ ප්‍රකට වෙන්නේ නැහැ කිය. දකුණ මගේ සංසිඳිලා කියලා. බලන්න බිනදුනි ආවා වූ මාර්ගය තුල තමන්ගේ මොනියම් හෝ ගිහිදර දේවල් කැපකිරීමක් කරාද? හැබැයි තමන් නොදැනුවත්ව තමන් ආර්ය මාර්ගය තුල ඉන්නව නේද? දැන් අන්න එහෙනම් මේ පිළිඳ දන්නවා. දැන් මගේ ළඟ තියෙනවා සෝතාවත්ති මාර්ගයේ තුන්වෙනි එක මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය මේ මොහොතේ ප්‍රකට වීමක් තියෙනවා. ඒ බව දන්නවා. මේ මොහොතේ ප්‍රකට වීමක් නැහැ. ඒ බවක් දන්න. ප්‍රකට වීමක් තියෙන වෙලාවේ ඒ බව දන්නවා. ප්‍රකට වීමක් නැති වෙලාවේ ඒ බවක් දන්නවා. පිනුදුනි මෙන්න මෙච්චරට මේ ධර්මය සරල වෙලා තියෙනවා. දැන් මේ අත්දැකීම තියෙන කාටද පිනුදුනි? මේ අත්දැකීම තියෙන්නේ මටයි. මොකක් නිසාද? භාවනාවට අනුගත වෙච්ච නිසා. කල්පනා කරපු නිසා නම් නෙමෙයි පිණි. පුටුවක් උඩ ඉඳලා කල්පනා කරා නම් මේ වෙනුවට මේ පිනුදුන්ගේ වචන ටික වැඩි වෙලා මිසක් වචනවල ප්‍රකට වීමේ වාර ගන්න අඩු වෙලා නැහැ. එහෙනම් වචන ප්‍රකට වීමේ වාර ගන්න නැවත නැවත අඩු වෙච්ච බව දැනගන්න මොකද කරන්න ඕන පිනුදුනි? ප්‍රකට වීම පමණක් දැනගෙන ප්‍රකට වීම මත තව චේතනා පහළ වෙන එක නතර වෙන්න ඕන. මේක නතර වුණේ මොකක් නිසාද කියලා දැන් මේ පිනුදුන් පැහැදිලිව දන්නවා. ඊයේ මේ ස්කයිප් කමඨාන් සාකච්ඡාව හරහා මේ පින්නදුන් කමඨාන් ගන්න වෙලාවේදී අන්න කියුණා වූ ඒ කමඨාන් සාකච්ඡාව YouTube ජාලයේ ඇති Facebook වල ඇති දැන් මේ අය ශ්‍රවණය කරා නම් ඒ පින්නදුන් පැහැදිලිව විස්තර කරා පින්නදුනි කොහොමද මේ යෝනිසෝ මනසිකාරය නිසාම මෙන්න මේ දේ සිද්ධ වුණේ කියලා තමන් අවබෝධ කරගත්තු ආකාරය ඒ පින්නතුන්ගේ කටහඬින්ම මේ අයට ඇහෙන්න පුළුවන්. හැබැයි ඒක අවශ්‍ය නැහැ. ඇත්තට මේ බණ ඇහෙන්නව පින්නතුන්ට මේ පින්නතුන්ගේ කටහඬින්ම මේ වෙනට මේ බණේ මේ පින්නතුන්ටම ඇහිලා තියෙනවා. මම යෝනිසෝ මනසිකාරය නොකර භාවනාව පටන් ගන්න වෙලාවේදී මගේ අරමුණු සංසිඳීමක් සිද්ධ වුණාද? අරමුණු නැවත නැවත ප්‍රකට වුණාද? ප්‍රකට වෙච්ච අරමුණු පස්සේ මම ගියාද? මට අරමුණු ප්‍රකට වෙන බව දැනගන්න පුළුවන් වුණාද? මේ ලෝකය කියන්නේ වචනයක් පමණයි කියලා මොනම ආකාරයේ හෝ අවබෝධයකට යන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් මම මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයටම කායනුපස්සනාවට බැසගෙන මේ ස්වාමින් වහන්සේ දේශනා කරපු ආකාරයටම ප්‍රකට වුණාද? ඒ බව දන්නවද? මෙනෙහි වුණාද? ඒ බව දන්නවද කියලා මෙන්න මේක නැවත නැවත මෙනෙහි කළා නැවත නැවත මෙනෙහි කළා මේ අභ්‍යන්තරේ යෝනිසෝ මනසිකාරට ඉඩගත්තු නිසා යෝනිසෝ මනසිකාරය කෙරලා මේ මම යන්නේ සක්මන්ටයි සක්මනේ නම් සක්මනේදී නම් මගේ දකුණ කියලා මෙනෙහි වෙන්න ඕන වම කියලා මෙනෙහි වෙන්න ඕන මම දැන් මෙතන මේ ප්‍රකට වෙන සෑම අරමුණක් මෙනෙහි වෙන්න ඕන සද්දයක් කියලා මෙනෙහි වෙන්න ඕන වේදනාව කියලා මෙනෙහි වෙන්න ඕන ප්‍රකට වෙන සෑම අරමුණක් මෙනෙහි වෙන්න ඕන මම දැන් මෙතන වම කියලා මෙනෙහි වෙන්න ඕන මම දැන් මෙතන රූපයක් කියලා මෙනෙහි වෙන්න ඕන ප්‍රකට වෙන සෑම අරමුණක් මෙනෙහි වෙන්න ඕන සද්දයක් කියලා මෙනෙහි වෙන්න ඕන මම දැන් මෙතන. ඔන්න ඔය විදිහට තමන් යෝනිසෝ මනසිකාරය කරා නම් වැඩි වාර ගණනක් යෝනිසෝ මනසිකාරය කරලා මේ භාවනාවට අනුගත වුණා නම් ඒ භාවනාවේ මේ සක්මනේ පියවර කීපයක් ඉස්සරහට යනකොටම තමන්ට තේරුණා නේද මේ වම කියලා කියවෙනවා වාර ගණනක් කෙලවරන්නේ වම කිය දකුණ සද්දයක් කියලා විවිධ වාර ගණනක් වැඩි වාර ගණනක් කියවි තිබිලා ක්‍රමානුකූලව ඒ සක්මනේම අඩි 20ක් ඉස්සරහට ගියා නම්
ගිහිල්ලා සක්මනේ ඇරලා ආපහු තව ටිකක් එනකොට දැන් ක්‍රමානුකූලව මේ වචන කියවෙන වේගයම නැත්නම් වචන කියවෙන කාල පරාසය ටිකෙන් ටික වැඩි වුණා නේද? වචන ප්‍රමාණය අඩු වුණා නේද? නැත්නම් ප්‍රකට වීම ටික ක්‍රමානුකූලව අඩු වුණා නේද? ප්‍රකට නොවි තිබෙන වෙලාව ක්‍රමානුකූලව වැඩි වුණා නේද කියලා දැන් මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් පින්නතුනේ හොඳට. අන්න එවනම් කොහොමද මේක වෙන්නේ? ඒ වගේම තවත් කමඨාන් සාකච්ඡාවක් තියෙනවා ඊයේ පින්නතුනි. මේ අධිශීල මට්ටමවල දිනුනා වූ යෝගාවචරින් හැබැයි ඒ අයගේ වැඩසටහන ඊයේ తాවකාලිකව නතර වුණා. මොකද ඒ අය ප්‍රමාණවත් තරම් අවබෝධය අරන් තිනවා. ඒ සියලු දෙනාගේම වචන වලින් ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා නිවන මම අත්දැක්කා. හැබැයි ඒ අයට පුළුවන් උනේ නෑ උත්තර දෙන්න. කොහොමද නිවන අත්දැක වෙලාවේදී තමන් මේක වචනයකින් තොරව දැනගත්තේ අප්‍රකට වෙන තත්ත්වයට යනවායි කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරා. ප්‍රකට වීම නෑ, ප්‍රකට වීම නැතුව ඉන්න බව දැනගන්නවා. ඒකත් සංසිඳන කියලා වචනෙන්නෙත් නෑ. ඒකත් දැනගන්නවා. හැබැයි මම හිටියේ නිවනේ, නිවන බවත් මම දැනගත්තා. ඒ වෙලාවේ කොහොමද දැනගත්තේ? දැන ගැනීමක් තිබුණා කියන තොරතුරු ඒගොල්ලන්ට ප්‍රකාශ කරගන්න බැරි වුණා. නිසා ඒ අයට මේ වෙනට දීලා තිබුණා වූ මේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියනා වූ අනුපස්සනාවලට අදාළ ධර්ම ශ්‍රවණය කළා. ඒවට අදාළ භාවනා කරන්නයි කියලා දැන් මාස 3ක් 4ක් තිස්සේ දීලා තිබුණා උපදේශය. පිළි අරගෙන නැති නිසා පිනදුනි ඒ අයගේ වැඩසටහන తాවකාලිකව නතර කරන්න සිදුුණා. ඒක තමයි හේතුඵල ධර්ම තුල සිදුුනේ. හැබැයි මේ සියලු දෙනා නිවන අත්දැක බවට ඒගොල්ලන්ගේ කටින්ම ප්‍රකාශ වෙලා තියෙනවා. නිසා සංසාරයෙන් ඈතර වෙන ගමනේදී පිනදුනි අපිට සිද්ධ වෙනවා මේක බුදු පියාණන් වහන්සේ දේශනා කළ දෙන මේ අනුපූර්ව සීල, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව පටිපදාගෙන මෙන්න මේ අනුපූර්ව ක්‍රමයට ඉස්සරහට යන්න පින්න. මේ කායානුපස්සනාවෙම තව අනුපස්සනා තුනක් තියෙනවා. හැබැයි මේ පිණිසුන් මේක අදාළ නොවෙන්න පුළුවන්. නමුත් මේ තොරතුරක් පින්නදුන්ට කියවෙන්නේ මේ පින්නදුන්ගේ හේතුඵල දාම් තුලයි කුසල තුලයි මේක එන්නේ. අන්න ඒක තමයි මේ බණේ ඒකත් අහලා බලන්න YouTube එකේ මේ නිවන දැක්වයි කියන පින්නතුන්ට ඒ නිවන දැක්වයි කියන එක විශ්වාස කරන්න බැරි වෙච්ච නිසා වැඩසටහන නතර වුණා తాවකාලිකව. මොකද ඒ ඇයට ඒ අවබෝධය කියලා තිබුණේ අපි මේක බලාගෙන ඉඳලා මෙතනම ඉඳලා හරියන්නේ නැහැ බුරු කිය මේක අවබෝධ කරගත්තේ කොහොමද කියලා තේරුම් ගන්න නම් ඒකට අදාළ බණ අහලා ඒ භාවනාව කරන්න සිද්ධ වෙනවා. ගුරුවරයෙක් නැතුව මේ බුද්ධෝත්පාද කාලයේ ගමන යන්න බෑ පින්නදුනි. ගුරු උපදේශත් එක්කයි යන්න වෙන්නේ. කමඨහනක් එක්කයි යන්න සිද්ධ වෙන්නේ. හැබැයි කමඨහන හරියට අරගෙන ඒක සුද්ධ කරගත්තේ නැත්නම් හැමදාම තමන් අමාරු වෙටනවා. අනන්තවත් බුදුරු ඉස්සරහත් තමන් අමාරු වෙట్లా මේ ගෝර කතර ගිහිල්ලා අවිචිමා නරකාදී නැවත නැවත ගියා. මේ තිරිසන් ලෝකෙට නැවත නැවත ගියා. අමනුෂ්‍ය ලෝකෙට නැවත නැවත ගියා. ඒක වළක්ව ගන්නම් පින්නදුනි මේ මොහොතේ පමණක් අනුගත වෙලා මේ මොහොතේ කළ යුතු කාර්ය කෙරෙන්න ඉඩ දීලා තමන්ට තියෙන්නේ නිදහසේ බලාගෙන ඉන්න. උන්නෝකටයි භාවනාව කියන්නේ. ඒ භාවනාවට නම් පින්නදුනි කාර්යාලයේ රස්සාව කරන එක නතර කරන්න ඕනේ. හැබැයි තමන් නොදැනුවත්වම කාර්යාලයේ වැඩ කෙරේවි. වෙනදට වඩා හොඳට ඒ සියලු වැටි කෙරේවි. හැබැයි ඒ වැඩ කරනවට නෙමෙයි තමන්ගේ අවධානය තියෙන්නේ මේ සංසාරයෙන් ඈතර වෙන සෝතාපට්ටි මාර්ගය තුල තමන් ඉන්නවද කියන එකටයි. අන්න එනම් පින්නතුනි තමන්ට තියනවා දැන් මේ සෝතාපට්ටි මාර්ගයේ හතරවෙනි එක ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ පින්නතුනි එතකොට මේ පරයංග භාවනාව කරනවා කියන විතරක් නෙමෙයි, සක්මන් භාවනාව කරනවා කියන විතරක් නෙමෙයි. ඒව හැබැයි පින්නතුනි ඒක අනිවාර්යෙන් අන්තර්ගත වෙලා තියෙන්න ඕන. දවසට සුළු හෝ සක්මන් භාවනාවක් කෙරෙන්න ඕන, සුළු හෝ පරයන්ක භාවනාවක් කෙරෙන්න ඕන. හැබැයි අනිකුත් සෑම අවස්ථාවකදීම තමන් තුළ සෝතාපට්ටි අංග තියෙනවා කියලා දැනගෙන ඉන්න තමන්ට පුළුවන් වෙන්න ඕන. අන්න ඒ සඳහා මේ ඊයේ තිබුණා වූ ඔය කමඨාන් සාකච්ඡා දෙක මේ පිළිතුරු ශ්‍රවණය කරලා බලන්න තමන්ට හොඳ ආදර්ශයක්, හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සංසාරයෙන් ඈතර සඳහා මොකද්ද කළ යුත්තේ, මොකද්ද නොකළ යුත්තේ කියලා. ඒ කමඨාන් සාකච්ඡා තුනක් ඇති පින්නදුනි. ඊයේ උදේවරු සිද්ධ වෙච්ච එකයි, දවල් සිද්ධ වෙච්ච එක ස්කයිප් කමඨාන් සාකච්ඡාවයි, හවස සිද්ධ වෙච්ච එක නැවත වරක් මේ සීල අධිසීල යෝගාවචරින් සඳහා. අන්න ඒක අයහුවලා බැලුවා නම් පින්නදුනි තමන් තීරෙවි මේ අය කොහොමද මේ ඇවිල්ලා තින්නේ, මාර්ගය තුල මොනවද වෙලා තින්නේ. තමන්ගේ අත්දැකීම් මේවා මේ හාමුදුරු කතා කරපු දේවල් නෙමෙයි. මේ හාමුදුරු ස්වාධීනව නිහඬව ඊයේ අහගෙන ඉන්න විතරයි කරේ. ඊට අමතරව සමාධි මට්ටමේ යෝගාවචර පිටුනුදුන් ඒ ස්ටෑන්ඩඩ් පැමිණලා දොඩංගොට ඊට අමතරව අනිත් අය YouTube හරහා මේ ස්කැප් ජාලය හරහා සම්බන්ධ වෙලා මේ අයට උපදෙස් දුන්නා.
හැබැයි ඒ එකක්වත් පිළිගැනීමට තරම් මේ අයගේ ධර්ම ඥාන ඉස්සරහට ගිහලා නැහැ. සුත්තමේ ඥාන ඉස්සරහට ගිහලා නැහැ. මොකද මේ අය අදාළ ධර්ම දේශනා ශ්‍රවණය කළා ඒ භාවනාව කළ නැති නිසා. අන්න ඒකයි අඩුපාඩුව. හැබැයි මේ ස්කයිප් ජාලය හරහා ස්කයිප් තුලින් කමඩන් ගත්ත බින්දුන් ඒගොල්ලන් දුන්න උපදෙස් පිළි අරගෙන තියෙනවා. එක නෝන කෙනෙක් ඇහුවා එතෙන්දී මම චිත්තානුපස්සනාව කරන්නයි කියලා මට දැන් චේතනාව පහළ වෙනවා. ඒක කරන්න ඕනද ස්වාමීන් වහන්සේ කියලා. ඒ නෝනටත් ඒ ස්කයිප් ජාලය හරහාම හිටියා වූ ඊට වඩා ජ්‍යෙෂ්ඨ මට්ටමේ යෝගාවචර මහත්මයා පිළිතුරු දුන්නා. මොකක්ද කළ යුත්තේ කියලා මේ ස්වාමීන් වහන්සේත් පිළිතුරු දුන්නා. මොකක්ද කළ යුත්තේ කියලා. මොකද මේ වචනේ ඇහෙනකොටමත් එයා හිතෙනවා දැන් මේක අපි දන්නවා කියලා. අන්න ඒක ඒ නෝනායි කටින් කියුවා. මේක ඇහෙනකොට සිතේ සිතක් බලන්නයි කියලා තියෙන්නේ. මම ධර්මදේශනාව ශ්‍රවණය කරා කීප වාරයක්. හැබැයි ඒක දැන් කෙරෙනවා කියලා මට හිතුණායි කියලායි කිව්වේ. අන්න ඒ තරම් පින්නදුනි වචනයක් අහුණාම අපි වචනේ පස්සේ ගිහිල්ලා වචනේ හරි කියලා වචනේ දන්නවම මේ බෝංචිම තමයි කියලා මම කඩු කිනිසි අරගෙන අනිත් ඇතේ සටන් කරන්න ඕනේ. ඒ තරමට අපි වචනයක් මතයි යැපෙන්නේ. අන්න ඒක නිසා ඒ නෝන හැබැයි ඒ නෝනගේ ඒ ප්‍රකාශන මේ නෝන ප්‍රකාශ කර කලින් මම මේ ඉන්නේ සකු르දාගාමී මාර්ගයේ කියලා මට චේතනාවක් ආවා. හැබැයි ඒකත් වචනයක් විතරයි. ඒ නිසා මම ඒකට වටිනාකම දුන්නේ නැහැ කියලා තේනොන කියන මොකද දැන් ඒ නෝන දන්නවා වචනයකින් නෙමෙයි මේ ලෝකයමත් දැනගත හැකි. රහතුන් වහන්සේ දමත් දැනගන්නේ වචනයට පෙරයි. එහෙනම් දුටේ දුටුමතින් ඉඳන් මම යන නිසා මම ඉන්නේ සකු르දාගාමී මාර්ගයේ කියන වචනේ වටිනාකම නැහැ. ඊට වඩා එහා ගිය දේවල් අනුව මම ඒක දැනගත යුතුයි කියන අන්න චේතනාව වෙනකොට ඒ අවබෝධයේ නෝනට තියෙන මේ ස්කයිප් ජාලය හරහා කමටහන් ගන්නා වූ නෝන කෙනෙක් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ එක් දින වැඩසටහන් වූ එහෙම නැත්නම් නේවාසික වැඩසටහනට සම්බන්ධ වෙලා නැහැ. ඒ නෝන ප්‍රකාශ කරන විදිහටම තමන් මේ ගෙදරින් ගිහිගෙදර තමන්ගේ දරුවෝ හදාගෙන මේ කරන ගමන් දැන් තමන් මේ සෝවාන් වෙලා සෝවාන් ඵලය සාක්ෂාත් වෙලා ඉන්හියා ගියා වූ සකු르දාගාමි මාර්ගයේ ඉන්නවා කියන එකට තොරතුරු තියෙනවා. හැබැයි ඒ නෝනටත් හිතෙනවා මම චිත්තානුපස්සනාව කරන්න අවශ්‍ය නැහැ. මොකද දැනට මේක කෙරෙනවා කියලා. අන්න ඒ තරම් පින්නදුනි වංචනික ධර්ම තියෙනවා මේකේ. ඒ තරම් බොරුවරවල් තියෙනවා මේ මාර්ගයේ. මොකද අපි නොදන්න පාරකයි යන්නේ. නොදන්න පාරක යනවා නම් නැවත පාර විමසන්න ඕන පිළි. නැවත පාර විමසන්න ඕන. නැවත පාර විමසන්න නම් පාරේ ගිය කෙනෙක්ගෙන විමසන්න වෙන පින්නතුනේ පාරේ නොගිය කෙනෙක්ගෙන් විමසුවාට නම් කවදාවත් පාර දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ පින්නතුනේ. මේ අය දන්නේ. කතරගම නොගිය කෙනෙක්ගෙන් කතරගම යන පාර ඇහුවොතින් එයා විස්තර කතරේ නම් කරයි. කතරගම කියන්නේ මෙන්න මේ වගේ කියලා. හැබැයි පින්නතුනේ එයා කියන සියලු දේවල් එයාගේ සිතුවිල්ලක් මිසක් තවත් කෙනෙකුට ඒක උපයෝග කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් නිව්යෝක් නගරය ගැන කියන්න පුළුවන් වෙන්නේ නිව්යෝක් නගරයට ගිය කෙනෙකුට පමණයි පිනුදුනේ. පින්තූර බලලා ගැන කියන අය ඕන තරම් ඉන්නවා. මේ බණෙත් ඒ වගේ තමයි මේ ලෝකේ මේ පිනුදුන් දන්නවා බණ කියන අය නම් දහස් කරන්නේ මේ දසදහස් ගණක් ඉන්නවා. බණ අහනවට වඩා අද වැඩි බණ කියන හාමුදුරු සංඛ්‍යාව. බණ අහන්න ඉන්න සංඛ්‍යාවට වඩා බණ කියන සංඛ්‍යාව වැඩි. හැබැයි එක්කෙනෙක්වත් තමන් දැනගෙන කියනවාද තමන් මේ මාර්ගේ ගිහිල්ලා අවබෝධ කරගෙන කියනවාද කියලා මේ පින්නතුන් තමන්ගේ අවබෝධයෙන් බලවා ගන්න. මේ ආම්දුර අවබෝධයෙන් කියනවා කියලා මේ පින්නතුන් විශ්වාස කරන්න එපා. තමන්ගේ අවබෝධයේ ආවට පස්සේ දැන් බලන්න මේ අවබෝධයේ මට ආවේ මේ මොහොතේ මට දකුණ ප්‍රකට වෙලා තියෙනවා. දකුණ ප්‍රකට වෙච්ච බව මම දැනගත්තා. දකුණ කියන්නේ වචනයක් බවක් දැනගත්තා. දැන් මේ පින්නතුන්ගේ ඥානයක මොකද්ද ඥානය? මේ මොහොතේ ඥානය. එහෙනම් අන්නේ මොහොතේ ඥානය නම් Tamanට ලැබුණේ ඒක දාලා බලන්න අනිත් පැත්තට. අන්න ඒතකොට තමයි හිතන්න පුළුවන් බුදුහාමුදුරුවොත් මේක අවබෝධ කරගත්තේ මෙහෙමද? බුදුහාමුදුරන්ට මීට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා කියලා Tamanට එතකොට තේරෙන්න පුළුවන්. දැන් දාලා බලන්න මේ හාමුදුරන්ටත් එහෙනම් මේ හාමුදුරුවොත් මේක අවබෝධ කරගෙන නැත්තේ මේ විදියට තමයි. එහෙනම් දැන් මට අවබෝධ වෙච්ච ආකාරය ඒ හාමුදුරුවොත් ප්‍රකාශ කරනවා නම් අන්න දැන් මේ පිණුදුඬ තමන්ගේ අවබෝධය හරහා තමන්ගේ අත්දැකීම හරහා තමන්ට පිළිගන්න පුළුවන් මේ හාමුදුරුවොත් මේක දැකලා තියෙනවා අවබෝධ වෙලා තියෙනවා අත්විඳලා තියෙනවා කියලා. දැන් තමන්ගේ ධර්මයේ තුලින් තමන් බුදුහාමුදුරන්ට දානවා මිසක් මේක රහතුන් වහන්සේ දානවා මිසක් තමන් ඒ කෙනාගෙන් ඇහිච්ච දේ අනුව තමන් මේක පිළිගන්නවා නෙමෙයි පිණුදුඬ. අන්න ඕකටයි ධර්මය කියලා කියන්නේ. ඕකයි විශ්ව ධර්මතාවය.
ඔය සඳහා සූත්‍රයක් තියෙනවා මේ පිළිඳු ඉස්සරහින් තියලා ඇති සමහර විට සමහරලා තාම මේක ඇවිල්ලා නැති ඇති. ඕනනම් අහගත්තර කවන්නේ හැබැයි මේ ගැඹුරු සූත්‍ර මේවා පරීක්ෂා කරන්න කියනවා මේ පිළිඳුන්ද මේ පිළිඳුන්ගේ විශ්වාසය මේ සූත්‍ර පිටකයට සම්බන්ධ වෙන්න ඕන නිසායි මේවා කියවෙන්නේ. මේ පිළිඳුන්ගේ කුසලය නිසා මේකට තියෙන සූත්‍රය තමයි පිළිඳුනි සංයුත්ත නිකායේ මේ නිදාන වර්ගයේ තියෙනවා ඥානවත්තු සූත්‍රය කියලා සූත්‍රය. ඥානවත්තු සූත්‍රය. අන්න ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඥාන 44ක් අපිට පහළ වෙන්න ඕන කියලා. ඒක ගැඹුරු නිසා ඒක මේ වෙලාවේදී ප්‍රකට වෙන්නේ නැති පාටයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඒකේ තියෙන අපිනදුනි මෙන්න මේක මේ ආකාරයට මේ මොහොතේ පරීක්ෂා කළා මේ මොහොතේ Tamanට ඥානයක් පහළ වුණා නම් ඒකට කියනවා ditta ධම්ම ඥානය මේ මොහොතේ ඥානය. එහෙම නැත්නම් මේකට ඊට එහා කියනවා කියලා මෙතුනි ධම්මට්ඨිති ඥානය කියලා. ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ ධර්මයේ කෙරෙහි නොසැලෙන ඥානි. ධර්මයේ කෙරෙහි නොසැලෙන ඥානි මොකද්ද? මේ මොහොතේ Tamanට ප්‍රකට වෙච්ච අරමුණ හරියටම මේ මොහොතේ Taman දන්නවනම් පින්නදුනි ඒක මේ ලෝකේ තව කවුරු ඇවිල්ලා කිව්වත් මුළු ලෝකෙම එකතු වෙලා කිව්වත් ඒක නෙමෙයි. ඒ වෙලාවේ උඹට ප්‍රකට වුණේ දකුණ නෙමෙයි. ඒ වෙලාවේ උඹට ප්‍රකට වුණේ සද්දයක් කියලා මම පිළිගන්නේ නැහැ නේ පින්නදුනි. මම දන්නවනම් නිශ්චිතවම මේ අපි ගොත් උදෑසන 5ට Taman සක්මන කරන වෙලාවේදී Tamanට ප්‍රකට වුණේ දකුණ කියන වචනේ නම් මුළු ලෝකෙම එකතු වෙලා ගොත් නෑ ඒ වෙලාවේ නම් ඒ හරියේ විශාල බෝම්බයක් පිපුරුණා. ඒ බෝම්බේ උඹට ඇහෙන්නේ නැත්තේ අනිත් ඔක්කොටම ඇහුණා සද්දේ. ඇයි උඹට ඒ සද්දේ ඇහුන්නේ නැත්තේ? උඹටත් ඒ සද්දේ නැහැ නෝනා. උඹ විතරක් කොහොමද වෙනස් වෙන්නේ කියලා. නෑ ඒක තමයි එහෙනම් වෙන්නේ නැති. අනේ මට බෝම්බයක් ඇහුන්නේ නෑ නේනම් මම දන්නේ නැතුණි නැතේ මම නින්දෙනි කියලා අර වචනේ Tamanට ප්‍රකට වෙච්ච බව දන්නවනම් ස්ථීර වශයෙන්ම මොකද්ද ප්‍රකරුණේ? දකුණ කියන වචනේ කියලා ඒ බෝම්බයක් එතනම පිපුරලා කිව්වයි කියලා කවුද පින්නතුණු පිළිගන්නේ නෑ උඹලා කියන එක හරි බෝම්බේ පිපුරන තමයි බෝම්බේ සද්දේ තමයි මටත් ඇහුනේ කියලා කවුද Tamanගේ අත්දැකීම පාවලා දෙන්නේ? කාටද පාවලා දෙන්න පුළුවන් වන්නේ? එහෙම පාවලා දෙන්න තොරතුරක් Tamanගේ අභ්‍යන්තරයේ තියෙනවද? නෑනේ පින්නතුණි. එහෙනම් මම ආදූදේට කෑවේ පාන් කියලා කියනවනම් පින්නතුණි පාන් කියලා කියන්නේ පාන් කාපු බව දන්න නිසානේ. මම කෑවේ බත් නම් මම කියන්නේ නෑනේ මම අද බත් කෑවේ නෑයි කියලා. මම කෑවේ බත් නම් මම කියන්නේ බත් කාපු බව දන්න නිසානේ පින්නතුනි. එහෙනම් ඒ මොහොතේ තිබුණා වූ ඒ වචනය ඒ අදාළ තැන් වලින් අරගෙන වාර්තා කරලා දෙනවා. දැන් කවුරු හරි කියන අද මේ තේකට නම් ලුණුයි තියෙන්නේ කියලා. මම කියනවා නෑ මම දැම්මේ සීනි කියලා. ඒකට මම කියනවා මම දැම්මේ සීනි කියලා. හැබැයි ඉතින් සීනි බෝතලේ ලුණු දුන්නා කියලා මම දන්නේ නෑනේ පින්නතුනි. එහෙනම් සීනි බෝතලේ සීනි තිබ්බනම් සීනි වැටිලා ඇති. සීනි බෝතලේ ලුණු තිබුණා නම් ලුණු වැටිලා ඇති. මොකද මම බැලුවේ සීනි බෝතලේ තියෙන ඇතුළ නෙමෙයි. මම බැලුවේ සීනි බෝතලේ කියලා සීනි කියලා ගහලා තියෙන බෝඩ් එකයි. බෝඩ් එක බලලා මම දැම්මා. ඒකට අනිත් එක්කෙනා ලුණු දාලා තියෙනවා. ඒක ඉතින් ඊට පස්සේ බොන එක්කෙනා කියනවා ලුණු කියලා. හැබැයි මට සාතිකයි පින්නතුනි මම දැම්මේ සීනි මොකද මම සීනි කෙනෙක් ගත්තේ සීනි කියන වචනේ නෙවෙයි මම ගත්තේ. කාලා බල්ලා හෝ වෙන කවුරු හරි මට කිව්වේ නෑ මේවා තමයි සීනි මේවා තමයි ලුණු කියලා මම ගත්තේ බෝඩ් එකේ මට ඒ වෙලාවේ ප්‍රකට වුණේ මේක සීනි කියන වචනය. මොකද ඒක ඇතුළයි මම බැලුවේ ඇතුළ බලනකොට මට තේරෙනවා මේකේ සීනි තමයි තියෙන්නේ සීනි තමයි මම දැම්මේ. එහෙනම් සීනි ලුණු දෙක කලවම් වෙලා තිබුණායි කියලා පින්නතුනි කොහොමද මම දැනගන්නේ? මට දැනගන්න දෙයක් නෑ. මම ගත්තේ මොකද ඇතුළ බලලා නෙවෙයි මම බලන්නේ බෝඩ් එක බලලා ඉන්නේ. කඩේට ගියාම බඩුවක් ගන්න ඒ විදිහනේ පින්නතුනි. එන්න එහෙමනම් මේ අය දන්නවා දැන් මේ Tamanට ඒ වෙලාවේදී ප්‍රකට වෙච්ච දේ Tamanට තිබෙනා වූ සහතිකය මේ ලෝකේ වෙන කාටවත් වෙනස් කරන්න පුළුවන් කම නැහැ. මේ ලෝකේ වෙන කාටවත් වෙනස් කරන්න බැයි නම් එහෙනම් මේක මට සැකයකින් තොරව සහවුරු වෙනවා නම් එහෙනම් මේ ලෝකේ තව කෙනෙකුටත් මේක අවබෝධ වෙන්නේ කොහොමද කියන එක තමයි දැන් ඒ තහවුරු වරා බලන්න බින්දුනි. අන්න ඒකට කියනවා අන්වය ඥාන කියලා. අන්වය ඥාන එහෙම නැත්නම් ඒකට කියනවා චින්තාමේ ඥාන කියලා. ඒ අනුව ඒ ඥානවත් සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න පින්නදුනි මේ මොහොතේ ඥානය තමන්ගේ ඥානයයි. ඒක දැන් දාලා බලන්න අතීතයේ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කියනනම් අතීතයේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණා නම් අතීතයේ පැවිද්දෙක් හිටියා නම් එහෙනම් ඒ අතීතයේ හිටියා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයා එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කොහොමද මේක අවබෝධ කරගත යුතු තිබුණේ? මේක අවබෝධ කර ගැනීමට වෙන ක්‍රමයක් නැහැ. මේක අත්දැකීමෙන් දැක්කනම් මොකද්ද දැකිය යුත්තේ? මේ මොහොතේ ප්‍රකට වීමක් පමණයි තියෙන්නේ. එහෙනම් ප්‍රකට වීමක් පමණක් නම් මට අත්දකින්න තියෙන්නේ තව කෙනෙකුට ඊට වඩා දෙයක් අත්දකින්න බෑයි කියන මගේ ඥානය තමයි පින්නතුනි මෙන්න මේ චින්තාමේ ඥානය අන්වය ඥානය. එහෙනම්
මම ලැබුවා වූ ඥානය මේ මොහොතේ ඥානය මේ ධම්මට්ටි ඥානය දැම්මට මේ ඥානය කෙරෙහි සැලෙන්න දෙයක් නැහැ. මගේ ඥානය ඒක තමයි කූඹි ප්‍රඥාව කියන්නේ. පුංචි ප්‍රඥාව. දැන් අන්න අර තිබුණා වූ සියලු හරක් මුල පැත්තක මොකද වෙන එක්කෙනා කිව්ව වචන මම පිළිගන්නේ නැහැ. ඒ ප්‍රදේශයේ මා බෝම්බය පුපුරලා මුළු පළාතේ මිනිස්සු දන්නවා බෝම්බේ පුපුරපේ සද්දේ. හැබැයි මේ එක්කෙනෙක් විතරක් කියනවා මට නම් දැනුනේ ඒ වෙලාවේදී දකුණ. එහෙම නැත්නම් මට ඒ වෙලාවේ දැකුනේ රූපයක්. එහෙනම් ඒක වෙනස් වෙන විදියක් නැහැ පින්නදුනි. අන්න තමයි මුළු ලෝකෙම වෙනස් වෙන ආකාරය අන්න රහතුන් වහන්සේ. එහෙනම් රහතුන් වහන්සේ ඉන්න තැනත් බෝම්බ පිපිරෙන්න පුළුවන්. රහතුන් වහන්සේ බෝම්බෙන් කෑලි කෑලි වලට කැල්ලා ගිහලා තියන්නත් පුළුවන්. හැබැයි බෝම්බේ ගැන රහතුන් වහන්සේ දැනගන්න විදියක් නැහැ. මොකද බෝම්බෙට කලින් රහතුන් වහන්සේ බව දැනගෙන ඒ බෝම්බේ පිපිරනවා කියන එක රහතුන් වහන්සේට ප්‍රකට වීමක් වෙන්නේ නැහැ. මොකද ඒ බෝම්බයක් පිළිබඳව රහතුන් වහන්සේගේ බයක් නැති, මේ රාගයක් නැති, ද්වේෂයක් නැති, මෝහයක් නැති මේ සංයෝජන සියල්ල තමන්ගෙන් අයින් වෙලා මේ කෙලෙස් තමන්ගෙන් ඡේ වෙලා තියෙන නිසා රහතුන් වහන්සේ බෝම්බ පිපිරන බව දැනගන්නේ නැහැ පිළිගන්න. හැබැයි රහතුන් වහන්සේ ඉන්න තැන බෝම්බ පිපිරෙන්න බැරි කමක් නැහැ වුණා. ඒක සම්මුතිය තුල බෝම්බ ඕන තැනක පිපිරෙන්න පුළුවන්. රහතුන් වහන්සේ ඉන්න නිසා එහෙම බලවේගයක් නැහැ. රහතුන් වහන්සේ ඉන්න තැන බෝම්බ පිපිරෙන්න බෑ කියලා එහෙම බලවේගයක් නැහැ ලෝකේ නැහැ පිළිගන්න. එහෙනම් මේ බුදු පියාණන් වහන්සේට මේ ගලින් ගහපු වෙලාවේදී ගල නොවැදී ඉන්න බලවේගයක් නම් තිබුණ නැහැ පින්නතුනි. ගල වැදිලා බුදු පියාණන් වහන්සේගේ ලේ සෙල වුණා පින්නතුනි. එහෙනම් ඒකේ ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මේ විදුර කියන මේ සිකී බුදු පියාණන් වහන්සේගේ හිටියා වූ අග්‍ර ශ්‍රාවකයාට මේදා අඟුල් මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ වෙනකොට තමයි වසවර්ති මාර්යා විදියට ඉඳලා වසවර්ති මාර්යා කුළුවෙක්ගේ වෙස්ය කරගෙන කුළුවෙක් විසින් ගහපු ගලකින් ඒ විදුර රහතුන් වහන්සේගේ නලල තුවාල වුණා පින්නතුනි. නලල තුවාල වෙලා ලේ එළියට ආව පින්නතුනි. නිසා රහතුන් වහන්සේට කියලා ගලක් නොවදින්න හේතුවක් නැහැ. ගලක් ආවොතින් සම්මුතික වශයෙන් මේ ලෝකයේ මේ රූපය අපි දැනගන්නා වූ ඒක පින්නතුන් සිද්ධ වෙනවා. ඒක තියෙන ස්පර්ශයක්. හැබැයි රහතුන් වහන්සේ ගලක් වැදිච්ච බව නම් දන්නේ නැහැ. රහතුන් වහන්සේ මේක පොල්ලක් වැදුනද ගලක් වැදුනද එහෙම නැත්නම් කාක්කෙක් ජරා කරාද කියලා එහෙම එකක් නම් දන්නේ නැහැ. රහතුන් වහන්සේ ලේ බව දන්නෙත් නැහැ. හැබැයි ඇඟේ යමක් ස්පර්ශ වෙන බව නම් දන්නවා. ඒක නිසා ගලක් වැදිච්ච බවත් ස්පර්ශයක් විදිහට දන්නවා. ලේත් ස්පර්ශයක් විදිහට දන්නවා. රතු පාටක් දකින්නෙත් නැහැ. ලේ බව දකින්නෙත් නැහැ. තමන්ගේ ලේ බව දකින්නෙත් නැහැ. එහෙනම් රහතුන් වහන්සේට ඒකේ වේදනාවක් තියෙනවා. සුඛයක් වේලාවේදී වෙනුවට දුකක් වෙනුවට අදුක්කම සුඛයක් තුල රහතුන් වහන්සේ ඉන්නවා. හැබැයි මේ කතුවාලේ වේදනාවක් නැත්තේ නෑ. ඒක Tamanට දැනෙනවා. ඒක දැනුණාට ඒකට නමක් නම් දෙන්නේ නෑ තුවාල වෙලා කියලා. ඒකට නමක් නම් දෙන්නේ නෑ වේදනාවක් කියලා. අන්න ඒකයි පින්නදුනේ. දැන් මේ පින්නදුන් මේ සක්මන් කරපු වෙලාවේදී මේ පරයන්ක වෙලාවේදී මුලදී නම් සක්මන් කරන්න පටන් ගන්නකොට අඩි 10ක් එහෙට යනකොට අඩි 10ක් මෙහෙට එනකොට මේ ධන ස්ත්‍රී දෙන්න පටන් ගන්නවා, තුනට ඉරි දෙන්න පටන් ගන්නවා, කකුලේ අතන රිදෙනවා, මෙතන රිදෙනවා, අනේ සක්මන් කරන්න බෑ කියලා සක්මන් නතර කරා. වේදනා කියලා මෙනෙහි කරාට නතරුනේ නෑයි කියලා මේ පින්නදුන් කියනවා. හැබැයි දැන් වෙනකොට බලන්න පැයක් නෙමෙයි, පැය එකමාරක් නෙමෙයි, සමහර අය කියයි පැය දෙකක් මම සක්මන් කරනවා. හැබැයි මම සක්මන් කරු බවවත් දන්නේ නැහැ. වේදනා කොහෙද කියලා නැහැ පින්නදුනේ. සියලු වේදනා නාශක දැන් පැත්තකට ගිහිල්ලා වේදනා නාශක හදන කර්මාන්ත වලටත් තමන්ගේ කර්මාන්තයෙන් නතර ගන්න තරමට වේදනාව නැති වෙලා තියෙනවා කියලා දැන් තමන්ට අවබෝධ වෙලා තියෙනව නේද කියලා බලන්න පින්නදුනේ. මේ වගේම පරයන්කේට වාඩි වෙලා කියනවා අනේ පරයන්කෙන් ඉන්න බෑ ස්වාමීන් වහන්සේ මම පුටුවක වාඩි වෙලා භාවනා කරාට කමක් නැද්ද කියලා මේ ඊයේත් තරණෝනේ කැවිලා ඊනෝන කියන අනේ බිම වාඩි වෙන්න බෑ මගේ තුනටි අමාරුවක් තියෙනවා ඒ නිසා මට භාවනා කරන්න බෑ පුටුවක තමයි වාඩි වෙන්නේ. හැබැයි පින්නදුනේ හැබැයි මේ පහුගිය දවස්වල මේ දොඩංගොඩ ආරන්ටත් ඔය පිරිස ආවේ පුටු උස්සගෙන තමයි. හැබැයි ගිය මාසෙ ඉඳලා සියලු දෙනා පුටු පැත්තකින් ඉඳලා එක්කෙනෙක්වත් පුටුවල වාඩි වෙන්නේ නැහැ. දැන් සියලු දෙනා බිම වාඩිලා ඉන්නවා. මොනම කරදරයක්වත් නැහැ. සමහර වෙලාවට පැය දෙකක් එක දිගට ඉන්නේ. ඒගොල්ලෝ කකුල් නම් හෙට වෙන මාරු කරනවා, ඉරියව් මාරු කරනවා පින්නදුනි. ඒක නොකර ඉන්න බෑ පෘථග්ජන මට්ටමේදී. නමුත් හැබැයි අර පුටුවේ වාඩි වෙන්න බෑ. මගේ තුන්ටි අමාරු තියෙනවා. සමා ඉස්සර මේ අය ඉල්ලා මේ ඇඳන් ඕනයි කියලා ගෝ නතර වෙන්න බෑ. ඇඳන් නැතුව ඉන්න බෑ අපිට. ඒ නිසා සමහර අය ආවෙන්නේ නැහැ ඇඳන් දෙන්නේ නැහැ කියලා.
ඉතින් මේ ආබාධිත කියලා බෝඩ් ගහලා එක කාමරේට ඇඳන් දෙකක් තුනක් දාලා තිබ්බා. දැන් වෙනකොට ඇවිල්ලා පින්නදුනේ බලන්නේ ඒකේ එක ඇඳක්වත් තියනවද? සියලු දේවල් පැත්තෙන් ගිහලා AIM කියනවා දැන් මම නිදා ගන්නවා මෙට්ටත් නැහැ පැදුරේ නිදා ගන්න. මේ කියන්නේ පින්නදුනේ මේ ශරීරයට කරදර කරනවා ශරීරෙට දුක් දෙනවා නෙමෙයි. හැබැයි Tamanටම චේතනා පහළ වෙනවා මේ මෙට්ටේ නිදාගත්තත් මේ බිම නිදාගත්තත් වෙන්න තියෙන දේ නම් මෙච්චරයි කියලා. වෙන්න තියෙන දේ නම් මෙච්චරයි. මේ වෙලාවේ ප්‍රකට වුණේ මෙට්ටයක් වුණා නම් අන්න මෙට්ටේ කියන සුව පහසු දිනවා. මේ වෙලාවේ ප්‍රකට වුණේ පැදුරක් වුණා නම් පැදුරේ සුව පහසු තියෙනවා පින්නදුනි. ඒක දෙකම වචනයක් බව දැනගත්තා නම් පැදුරේ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. මෙට්ටේ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. ඇඳේ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. සිමෙන්ති පොළොවේද, මැටි පොළොවේද, ගලක් උඩද, මඩ ගොඩේද කියලා දන්නෙත් නැහැ පින්නදුනි. අන්න ඒ මට්ටමට මේ ප්‍රකට වීමක්ම පමණයි වචනයක්ම පමණයි ලෝකේ කියන්නේ වචනයෙන් වචනේ ප්‍රකට වී යනවා. ඒක තමයි මේ ලෝකෙ තිබෙනා වූ වෙනස් වීම. ඔන්න ඔය අවබෝධය ලබා ගන්න පින්නදුනි මෙන්න මේ ඥානවත් සූත්‍රය මේ පින්නදුන්ට උපකාරී වේවි. හැබැයි ඥානවත් සූත්‍රයේ තිබෙනා වූ ඥාන ගැන නම් මේ වෙලාවේදී මේ ප්‍රකට වෙලා නැහැ දේශනා විය යුතුයි කියලා. එහෙමනම් ඒක තව කල් යනවා මේ ඇයට දැනට දැනගන්න පින්නදුනි මෙන්න මේ මොහොත කියන එකයි මෙතනින් අපි අරන් තින්නේ. මේ මොහොතේ ඥානය ධම්මට්ටි ඥානය එයා පින්නදුනි අන්න අර තව සූත්‍රයක් මේ පිළිඳුන් ළඟින් තියාගෙන තියෙන ඉස්සරහෙන් දිගින් දිගටම සංයුත්ත නිකායේම කන්ද වර්ගයේ තිබෙනා වූ ඔක්කාන්ති සංයුත්තේ තිබෙනා වූ සූත්‍ර 10න් පළවෙනි සූත්‍රය චක්කු සූත්‍රය. අන්නේ චක්කු සූත්‍රයේ පින්නදුනි මේකේ දෙවෙනි කොටසේ කියනවා මේ තැනත්තා එක චිත්තක්ෂණයක් තුල විදර්ශනා නුවණින් දැක්කනම් මොකද්ද මේ ලෝකය කියන්නේ වෙනස් වීමක් කියලා. අන්නේ තැනත්තා ධම්මානුසාරී වෙනවයි කියලා මේ පිළිතුරට බණ ඇහිලා තියෙනවා මීට පෙර. මේ හරහාම අන්නේ වුණා බණවල තිබෙනා වූ ධම්මානුසාරී தત્ත්වය තමයි පිළිතුරුනි. අන්න මේ මොහොතේදී මට ප්‍රකට වුණේ දකුණ පමණයි. මේ මොහොතේදී මට ප්‍රකට වෙලා තියෙන්නේ රූපයක් කියලා. එහෙනම් මේ මොහොතේදී ප්‍රකට වෙලා තියෙන්නේ සිතුවිල්ලක් කියලා. එහෙනම් ඒක දැනගත්තා නම් පිළිතුරුනි අන්නේ දැනගැනීම තුළ තමන්ගේ සැකය නැති වෙනවා. සැකය නැති වෙච්ච තැන තමන්ට පහළවන්නා වූ ධම්මට්ටි ඥානය හේවත් ඒකට තමයි කියන්නේ ධම්මානුසාරී කියලා පිළිතුරු. එහෙනම් මේ බණ ඇහෙන මේ පිළිතුරුන්ට මේ වන විට මෙන්න මේ ආකාරයට තමන්ට මේ ප්‍රකටවන්නේ වචනයක් පමණයි. එක වචනයක් ප්‍රකට වෙලාදී තව වචනයක් නම් ප්‍රකට වෙන්නේ නැහැ කියන අන්නේ සහතිකේ තමන් තුළ තියෙනවා නම් පිළිතුරු. එක වචනයක් ප්‍රකට වෙනකොට තව වචනයක් නම් ප්‍රකට වෙන විදියක් නැහැ කියන අත්දැකීම Taman නැවත නැවත පරීක්ෂා කරලා තියෙනවා නම් අන්නේ අත්දැකීම පරීක්ෂා වෙච්ච කෙනා තුළ Taman නොදැනුවත්වම පිනදුනි Tamanගේ අභ්‍යන්තරයට මේක ගිහිල්ලා ඒ වාර්තාව අනුව Taman තේරෙනවා මේස උඩ හොදි පහක් තිබ්බට පහක් නම් එකවර දකින්න හම්බ වෙන්නේ නැහැ. මේස උඩ හොදි පහකුයි බත් එකයි තවත් ඒවායි 10ක් තිබ්බට 10ක් දකින්නත් බෑ. 10ක් තියෙන බව දකින්නත් බෑ. මුලින් Taman දකින්නේ පිනදුනි මේස ළඟට යනකොට මේ ඔක්කොම එකතු කරලා මේසේ විතරයි දකින්නේ කියලා දැන් Tamanට තහවුරු වෙලා තියෙනවා. මේසේ විතරයි දකින්නේ. එහෙනම් මේසේ උඩ තියෙන දේවල් දකින්න නම් පුළුවන් කවන්නේ මේසේ දකින්නේ නැතුව කියලා දැන් Tamanට තහවුරු වෙනවා. එහෙනම් තවත් උදාහරණයක් ඔකට පහුගිය දවස්වල දිගින් දිගට වෙනවා. මේ කාමරයට කෙනෙක් ඇතුල් වුණා නම් පිනදුනි මුලින්ම Tamanට දැනගත හැක්කේ මොකද්ද? ඇතුල්ුණු කෙනා දැනගන්න පුළුවන්ද කවුද ඇතුල්ුණේ කියලා? මොකද්ද ඇතුල්ුණේ කෙනාගේ පාට? ඇතුල්ුණේ මිනිස්සෙක්ද සත්වයේද නැත්නම් බල්ලෙක්ද ගෙම්බෙක්ද ණයෙක්ද? එහෙම නැත්නම් එයා මොන වගේද? ණයා කොච්චර දිගයිද? එහෙම නැත්නම් ඒ මිනිසයා කොච්චර උසයිද? මොකක්ද ඇඳගෙන හිටියේ? මේ මොනවා හරි දැනගන්න පුළුවන් පින්නදුනි මොනම දෙයක්වත් දැනගන්න බෑ. දැනගත හැකි පළවෙනි කාරණය මොකද්ද? එකම දෙයයි දැනගත හැකි. මොකද්ද දැනගත හැකි? ඇතුල් වීමක් සිද්ධ වෙච්ච බව පමණයි. කෙනෙක් ඇතුල් වුණා කියන එක අර වෙන මුකුත් දැනගන්න බෑ පිනදුනි. ඒක දැන නොගෙන ඇතුල් වෙච්ච එක්කෙනා පිළිබඳ තොරතුරු හොයන්න පුළුවන්ද? බෑ. එහෙනම් මුලින්ම අපිට එන්නා වූ සංඥාව මොකද්ද? ඇතුල් වීමක් තිබුණා කියන සංඥාව. එහෙනම් අන්න ඒක තමයි පිනදුනි කියන්නේ දැනීම කියන්නේ. මෙන්න මේ ලෝකය කියන්නේ පිනදුනි මෙන්න මේ දැනීමේ නම් ඒකට තියෙන වචනේ තමයි මේ ප්‍රකට වීම. ප්‍රකට වීම නම් පිනදුනි තමන්ගේ පැත්තෙන් මොකද වෙන්න ඕන? කෙනෙක් ඇතුල් වෙන්න ඕන. ඇතුල් වෙච්ච බව තමන් දැනගන්න. එහෙනම්
ඇතුල් වෙන්න කලින් Tamanට ඒක දැනගන්න බෑ නේද කියලා මෙන්න මේ ඥානය නැවතවරක් මේ පිනුදුන පහළ වෙලා තියෙනවා. එහෙනම් ඇතුල් වුණාට පස්සේ නම් දැනගන්න පුළුවන් වන්නේ ප්‍රකට වෙන්න කලින් දැනගන්න බෑ. එහෙනම් දකුණ ප්‍රකට වෙන්න කලින් දකුණද ප්‍රකට වන්නේ වෙන දෙයක්ද ප්‍රකට වන්නේ එහෙම නැත්නම් කියලාට වඩා පිනුදුනි ඊටත් සරලව කියලා කියන්න පුළුවන් ප්‍රකට වීමක් තියනවා කියලා ප්‍රකට වෙන්න කලින් දැනගන්න බෑයි නේද කියලා දැන් Tamanට තවත් අවබෝධයක් තියෙන පිණිස. යමක් ප්‍රකට වෙන්න කලින් ප්‍රකට වෙයිද නැද්ද කියලා කියන්නත් බෑ නේද කියලා දැන් තවත් අවබෝධයක් තමා තුලින්ම තියෙනවා නේද පිණිස. අන්න පිණිසුනි ප්‍රකට වෙනකන් එහෙනම් ප්‍රකට වෙන බවක් දන්නේ නැත්නම් ප්‍රකට වෙච්ච බවත් ප්‍රකට වීමත් ප්‍රකට වීම දැන ගැනීමත් මේ එකක්වත් එතකොට එකිනෙකට සම්බන්ධයිද කියලා දැන් කියන්න බලන්න පිණිස. මේ එකක්වත් එකිනෙකට සම්බන්ධයිද? මේ එකක්වත් එකිනෙකට සම්බන්ධ නැහැ. එහෙනම් පිණුදුනි කොහේද දැන් මම ඉන්නේ? කොහේද දැන් මම ඉන්නේ? එහෙනම් මම දැනගන්නේ ප්‍රකට වෙච්ච බව නම් ප්‍රකට වෙච්ච බව දැනගන්නවා මිසක් ප්‍රකට වෙච්ච දේ දැනගන්නේ නැත්නම් පිණුදුනි ඔය කියනා වූ සෑම අවස්ථාවකම මේ මම කියන මනස්ගාතය මනෝපුබ්බංගය කොහෙද තියෙන්නේ? ඔන්න මනෝපුබ්බංග මා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනෝපුබ්බංග මා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන. දාලා බලන්න දැන් පළවෙනි එකේදී බුදුහාමුදුරනේ තමන්ගේ හේවණැල්ල තමන් පසුපස එනවා කියලා කුසල පැත්ත දීලා තිනවා. මේ රෝදේ කරත්තේ පසුපස රෝද යනවා කියලා කරත්තේ දීලා තියෙනවා පිණුතු. එහෙනම් බලන්න එහෙම නැත්නම් ගොනා පසුපස කරත්තේ යනවා කියලා දාගන්න පුළුවන්. කරත්තේ පසුපස ගොනා යනවා කියලා දාන්න පුළුවන්. මම ගොනා කියලා දාගන්නත් පුළුවන්. මම හරක කියලා දාගන්නත් පුළුවන්. ඕනනවත් දාලා බලන්න. එහෙනම් මම කියන්නේ මොකද්ද මේ? මම කියන්නේ පින්නදුනේ මෙන්න මේ රූකඩයක්. මේ යමක් සිද්ධ වුණාට පස්සේ එතෙන්ට පැනලා නම් ගම් හදන එක්කෙනා තමයි මම කියන්නේ. ඕකට දෙන්න උපමාව තමයි වෛශ්‍යාවගේ දරුවට තාත්තා කියලා අත්සන් කරනවායි කියන එක පින්නදුනේ. වෛශ්‍යාව දන්නෙත් නැහැ කාගෙත් එක තමන් හිටියේ කොහොමද මේ දරුවෝ ඉන්නේ කියලා. හැබැයි කවුරු හරි අන්තිමට තාත්තමමයි කියලා තැනක අස්සම් කරනවා. අන්න ඒකයි ලෝක සම්මුතිය. එහෙනම් ඔන්න ඔය විදිහට පින්නදුනි මම කියන එක්කෙනා පැනලා ඉන්නේ කොහෙන්ද කියලා අල්ලගන්නයි මේ භාවනාව කරන්නේ. අන්න මේ පරයන්ක භාවනාව සක්මන් භාවනාව එහෙනම් පොදුවේ අපි කිව්වොතින් කායානුපස්සනාව එහෙම නැත්නම් තවත් එක තුලකුදින් සතර සතිපට්ඨානයේ අරමුණ පින්නදුනි මෙන්න මේ මම කියන එක කොයි තැනදීද මේ හටගන්නේ කොයි තැනදීද මෙයා නැතිවන්නේ කියලා දැන් මෙයාට තේරෙනවා. එහෙනම් දකුණ කිව්වේ මම නම් පින්නදුනි දකුණ කියන එක්කෙනා හටගෙන නැති වෙන්න ගිය චිත්තක්ෂණය පමණයි මම හිටියේ. එහෙනම් ඒ හැට ගන්න කලනුත් මම හිටියේ නෑ. හටගෙන ඉවරුණාට පස්සෙත් මම හිටියේ නෑ නේද කියලා දැන් Tamanට 100%ක තහවුරුවක් තමා තුලින් තියෙනවා. මෙන්න තමා තුලින් තමා අත්දැක්කා. මමයට දැන් මොකද වෙන්නේ? එතකොට මමයා සුණු වෙලා යනවා. අන්න සක්කාය දිට්ඨිය කැඩිලා යන තැන පින්නේ. අන්න දැන් මම දන්නවා මම ඉන්නේ සෝතාපට්ටි මාර්ගයේ. දැන් මගේ සෝතාපට්ටි අංග වැඩිලා තියෙනවා. ඒ අනුව දැන් මම දන්නවා මගේ මේ සංයෝජන තුන කැඩලා යනවා. මුලින් සැකේ නැතුව ගියා. මොකද දකුණ ප්‍රකට වෙච්ච බව දන්නවනම් දකුණ ප්‍රකට වෙච්ච වෙලාවේදී වමක් ප්‍රකට වුණේ නැති බවක් දන්නවා. සද්දයක් ප්‍රකට වුණේ නැති බවක් දන්නවා. එනම් මේ ලෝකේ එකවරකට එකක් නම් ආයතන ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා දැන් Tamanට තහවුරුවක් තියෙනවා. එහෙනම් මේ ලෝකේ එකවරකට එකක් නම් එක මමයා කවුද මමයා? දකුණයි මමයා. එහෙනම් දකුණ කියන වචනේ ප්‍රකට වෙලා නැති වෙන්න ගියේ චිත්තක්ෂණයයි. එහෙනම් ඊට පෙරත් මමයක් නැහැ. ඊට පස්සෙත් මමයක් නැහැ. එහෙනම් ඊට පෙරත් මගේ දෙයක් නැහැ. ඊට පස්සෙත් මගේ දෙයක් නැහැ. ඊට පෙරත් මගේ ආත්මයක් නැහැ. ඊට පස්සෙත් මගේ ආත්මයක් නැහැ. දැන් අන්න Tamanට තමා තුලින් තහවුරු තියෙනවා. මෙන්න මමයා සුණුසුණුනා. දැන් සක්කාය දිට්ඨිය කැල්ලා ගියා. දැන් එහෙනම් අන්න විචිකිච්ඡාව කැල්ලා ගියා. ඒ හරහා සක්කාය දිට්ඨිය ඒ අතරමැද පිටුනුදුනි මේ දුන්නා වූ දාන වලට දැඟලුවා වූ දැඟලිල්ලයි මල් පහන් පූජා කරන්න පත්තු කරන්න දැඟලුවා වූ දැඟලිල්ලයි මේ බෝධිය වටේ කරගෙන තිබුණා වූ දැඟලිල්ලයි මෙන්න දැන් සුණුසුණු වෙලා ගිහිල්ලා සීලබ්බත පරාමාස වලට යන්නේනම නැතුව ගියා නේද කියලා දැන් තමා තුලින් බලන්න පිණි. තමා තුලින් බලන්න මනෝපුබ්බංග මා ධම්මා කියලා කුසල් පැත්තට ගියත් මොකද උනේ?
අකුසල් පැත්තට ගියත් මොකද උනේ? දෙපැත්තම වෙලා තියෙන්නේ භවය හදන එකයි. එහෙනම් දෙකම නතර වෙන්නම් මේ මොහොත දැනගෙන ඉන්න ඕන. අන්න තමන්ගේ සංයෝජන තුන කළගිලා දැන් මේ මොහොතේ මම සෝතාපට්ටි ඵලයට සාක්ෂාත් වුණා නේද? මට සෝතාපට්ටි ඵලය දැන් මම සෝතාපට්ටි ඵලයටපත් වුණා නේද කියලා දැන් තමන්ටම ප්‍රකට වීමක් තියෙනවා පින්නු. හැබැයි ඒකත් වචනයක් පමණයි. ඒකත් වචනයක් පමණයි. එහෙනම් ඒකටත් වටිනාකමක් දෙන්න දෙයක් නැහැ. එහෙනම් ඒකත් වචනයක් බව දැනගත්තා. එහෙනම් දැන් තමන් තේරෙනවා සෝතාපට්ටි ඵලය කියන්නේ සංඥාවක් පැනවිල්ලක්. එහෙනම් එතනත් නැහැ. එහෙනම් මං සතර අපාගත වෙන්නේ නැහැ කියලා චේතනාවක් ආවා. ඒකත් වචනයක් පමණයි. එහෙනම් සතර අපාය කියන එකත් වචනයක් පමණයි කියලා ඔන්න දැන් තමන්ගේ අවබෝධ මට්ටම් එකින් එක තමන්ට වැටෙන්න පටන් ගන්නවා. හැබැයි පින්නතුනි එතනට යනකන් නම් මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. එතනට ගිහිල්ලාම සෝතාපන්න වෙච්ච කෙනාට මිසක් සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ ಗುಣ දැනගන්න බෑ පින්නතුනි. රහතුන් වහන්සේගේ ಗುಣ දැනගන්න පුළුවන් රහත් වෙච්ච දවසටයි. එතකන් නම් ඒවා දන්නේ නැහැ. එහෙනම් Taman රහත් වෙච්ච චිත්තක්ෂණයට ගියා නම් ඒ චිත්තක්ෂණය දැනගන්න රහතුන් වහන්සේ ඉන්නේ ඔන්නේ වගේ කියලා ඒ හරහා තමයි බුදු පියාණන් වහන්සේවත් Taman ළඟට ගන්නේ. අන්නේ අනු බුදු පියාණන් වහන්සේ Taman ළඟ ධර්මයේ Taman ළඟ සංඝයා Taman ළඟ තමන්ගේ සීලේ ආරකන් සීලය දැන් මේ පිණුදුන් සෝතපට්ටි ඵලයටපත් වෙන ආකාරය මෙන්න මේ ආකාරයේ බණක් දේශනා කරන්නේ මේ පිණුදුගේ කුසලය හරහා තමන් හොයාගෙන ආවේ තමන්ගේ මොනවා ආකාරයෝ මැදිහත් වීමකින් තොරව ඒ හරහා මේ පිණුදුන් සතේකවත් වීදමක් කළා නැහැ මහන්සියක් දරලා නැහැ තමන්ගේ කාර්ය නතර කළා නැහැ මොනම කැපකිරීමක් කරලා නැහැ එකම කැපකිරීම තමයි මේ බණ අහන්න වෙලාව ලැබුණා ඒ ලැබීම හරහා මේ පිණුදුන්ට හැබැයි මේ සඳහාත් මේ ලැබිලා දෙන්නා වූ කාලේ නම් අවසන් වෙලා තියෙනවා තමන්ගේ කුසලයේ අවසන් වෙලා තියෙනවා මේ ස්වාමින් වහන්සේට මේ දෙවියන් වහන්සේලා විසින් මේ කරා වූ ආරාධනාව මේ ලෝකයේ වෙනසෙච්චරයි අනිත් සියලුම හාමුදුරුවෝ දෙවියන්ට ආරාධනා කරනවා බණ අපි බණ කියනවා ඔබ වහන්සේලා වැඩම කළ බණ අහන්න කියලා මේ හාමුදුරුවෝ හොයාගෙන ඇවිල්ලා මේ හාමුදුරන්ට දෙවිවරු ආරාධනා කරනවා සියලු දෙවිවරු එකට එකතු වෙලා ඔබ වහන්සේ දැන් අපිට බණක් කියන්න කියලා අන්නේ ආරාධනාව හරහා මේ හාමුදුරන්ගේ ලවුඩ් ස්පීකර් ස්ටාර්ට් වෙනවා මේ ශබ්ද වාහිනිය යන්ත්‍රය ස්ටාර්ට් වෙනවා ඒක ක්‍රියාත්මක වෙනවා මේ මොහොතේදී මේ ශබ්ද වාහිනිය යන්ත්‍රයේ ලවුඩ් ස්පීකර් එක නතර වෙන්නයි සංඥාව ඇවිල්ලා තින්නේ සියලු දෙනාටම නිවන් සැප ලැබේවා මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි